समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම ඊ타ම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල ජීවමාන වෙන ශ්‍රාවකයෙකුට මෙබඳු ධර්මයක ධර්ම දානයක උපකාරී තාම වැදගත් වෙනවා. අද මේ ධර්ම දානයේ සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ දෙහිවල පදිංචි ස්වර්ණා සහබන්දු මහත්මිය විසින්. එතුමිය බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරනවා. ස්වර්ණා සහබන්දු මහත්මියගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, සම්බුද්ධ වචනය අපව නිවනවා, සුවපත් කරනවා, ආධ්‍යාත්මික සුවසහනය හදලා දෙනවා. තමන්ගේ තෘෂ්ණාව නැමැති ගෘහයේ කඩලා බිඳලා විනාශ කරලා දාන්න උපකාර කරනවා. එතකොට මේ මෝහයෙන් බැඳිච්ච ලෝකය, මෝහය පස්සේම දුවන ලෝකයට මෝහ අඳුර තිමිර පටල බිඳලා දාලා ලෝකේ යථාර්ථවාදීව දකින්න බුද්ධ දේශනාව උපකාර කරනවා. බුද්ධ දේශනාව තුළ දායාද වෙච්ච ශ්‍රාවකයා මේ දෙව් මිනිස් ප්‍රජාව අතර ඊට වෙනස් කෙනෙක්. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත්ත චේතෝ නිරුජ්ජಂತಿ තන්තේසං දුක්ඛ සම්මතං. දෙව් මිනිස් ලෝකයේ විසින් මේ සැප කියලා ලෝකේ යමක් සම්මත කරගෙන ඉන්නවා නම් ඒතේ බෝ සුඛ සම්මතා, සුඛ සම්මතයන් ලෝකේ එළඹගෙන ඉන්නවා නම් ඒ සුඛ සම්මතයන් ලෝකයේ කතාවට වඩා වෙනස් සුඛ සම්මතයන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ සැප කියලා සම්මත කරගත්ත දේවල් ටිකක් තියෙනවා. ලෝකයේ සැප කියලා සම්මත කරගෙන ඉන්න දේවල් අතර ප්‍රධාන වෙන්නේ මේ පංචකාමය. පංචකාමයේ තරම් ලෝකේ සුඛ සම්මතයන් කරා එළඹෙන, සුඛ සම්මතයන් ගොඩනගන ලෝකේ තවත් දෙයක් ඇත්තේ නැහැ. તો ලෝකේ සුඛයයි සම්මත කරගත්ත දේවල් අතර සැබෑවටම පවතින්නේ සුඛ සහගත භාවයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඊටා මනාව පැහැදිලිව කැපිලා පේනවා. ඒ කියන්නේ මේ පංචකාමයන් ඔස්සේ තමයි ලෝකයේ සැපය සම්මත කරගෙන ඉන්නේ. සදේවකස්ස ලෝකස්ස, මේ දෙවියොත් එහෙමයි, මිනිසුත් එහෙමයි. ඒ කියන්නේ දෙවියොත් කෙලෙස් සහිතයිනේ, මිනිසුත් කෙලෙස් සහිතයි. කෙලෙස් සහිත මේ කාම ලෝකයේ ඉපදෙන හැම සත්වයක්ම පින්වත්නි කාම ලෝකයේ තුල වාසය කරන තාක්කල් එයා සැපේ කියලා සම්මත කරගෙන ඉන්න දේවල් අතර අපි හිතන සාරයක්, සැපයක් ඇත්තේ නැහැ. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත්ත චේතෝ නිරුජ්ජಂತಿ. එහෙම සැප සම්මත කරගෙන හිටියට ඔවුන්ට ඒ සැප කියලා තුරුල් කරගත්ත දේවල් අතර දුකමයි පවතින්නේ.
දුකක්මයි තියෙන්නේ. දුකමයි තියෙන්නේ. ඇයි? ඒ සම්මත කරගත්ත සැපය මේ ලෝකේ සකස් වෙච්ච දේවල්. මේ සංකත ධාතුවටයි අයිති. එතකොට සංකත ධාතුවක් තුල ස්ථාවර සැපයක් බලාපොරොත්තු වෙන්න බෑ. නිවන තුල ස්ථාවර සැපයක් තියෙන නිවන අසංකත ධාතුව. සකස් වීමේ ස්වභාවයක් සකස් වෙච්ච ආකෘතියක් නිර්වාණයට පනවන්න බෑ. ස්කන්ධයන්ගෙන් මිදීම මත උද්ගත වන ඊතා ප්‍රනීත මනෝභාවයක් තියෙන්නේ. එතකොට අපිට ඊටාම පැහැදිලිව පේන්න තියෙනවා මේ ලෝකේ සකස් වෙච්ච සංකත ධාතුව තුල පවතින ආවේනික දේ තමයි ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. ඒතර ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයට අයිති දේවල් සැප වශයෙන් ලෝකේ සම්මත කරගෙන ඉන්නවා. ඒ සැපය නැවත නැවත එකතු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි ලෝකේ කාම පරිේශණයක නිරත වෙලා ඉන්නේ. ලෝකේ කරන්නේ ඊට ගැඹුරු කාම පරිේශණයක්. ඒ ලෝකේ ගැඹුරු කාම පරිේශණයේ තුල මිනිස්සු හැම වෙලාවකම උත්සාහ කරනවා මේ කාම ලෝකෙන් සුඛ ආස්වාදයක් හොයාගෙන ආස්වාද ජනක විදියට ලෝකේ වින්දනය කරන්න. එහෙම වින්දනය කරන්න යන හැම වෙලාවකම එයාට වින්දනයක් තියෙනවා. හැබැයි ඒ වින්දනය ගෙනත් දුන්නු ලෝකය වෙනස් වෙනකොට එයා තුල බරපතල බිඳ වැටීමක්, කඩා වැටීමක්, චලනයක් ඇති වෙනවා. ඒකයි මෙතන කියන්නේ යත්ත චේතේ නිරුජ්ජಂತಿ. සුඛ වශයෙන් සම්මත කරගත්ත ලෝකේ නිරුද්ධ වෙලා යනකොට තන්තේ සන් දුක්ඛ සම්මතං දුකයි සම්මත වෙන්නේ. දුකයි සම්මත වෙන්නේ. එතකොට මිනිසුන්ගේ ජීවිතේ දුක පිරී පවතිනවා කියලා කියන්නේ ඒකයි. බුද්ධාදී රහත් උතුමන් තුල දුක පවතින්නේ නැහැ කියලා කියන්නේත් ඒකයි. බුද්ධාදී රහත් උතුමන් තුල දුකක් පවතින්නේ නැහැ. හේතුව තමයි උන්වහන්සේලා මේ සංකත ධාතුවේ යථාර්ථය දන්නවා. සකස් වෙච්ච දෙයකට ආවේනික తত্ত্বය දන්නවා. ඒ නිසා මේ ලෝකේ නිරුද්ධ වෙලා යනකොට ඒ නිරුද්ධ වීම ඉදිරියේ දුක කියන ස්වභාවය උන්වහන්සේලාගේ ජීවිතය තුළ සම්මත වෙන්නේ නිරුද්ධ වීම පිළිබඳව අපේක්ෂාවක්, නිරුද්ධ වීම පිළිබඳව නුවණක්, නිරුද්ධ වීම පිළිබඳ අවබෝධයක් එවැනි උතුමෙක් තුළ පවතිනවා. මේ නිරුද්ධ වීම පිළිබඳ Tamanගේම හදවතින් දැනගන්න නුවණ ඇති කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ. ඔකට තියෙන බොහොම ලස්සන තැනක් බුදු දේශනාවේ සුඛං දිට්ටි මරියේහි සක්කායස්ස නිරෝධනං පච්චනික මිදං හෝති සබ්බ ලෝකේන පස්සතං. ඒ කියන්නේ මේ සක්කාය නම් වූ සක්කාය. මොකද්ද සක්කාය කියලා ධර්මයේ කියන්නේ? සක්කාය කියන එක හොඳට දැනගන්න ඕන දැන්. මොකද්ද සක්කාය කියන්නේ? සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. පංචස්කන්ධයට කියන නමක් තමයි සක්කාය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳ පුද්ගලයා තුළ පවතින දිට්ඨිගත භාවය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට අපි තුළ සක්කාය දිට්ඨියක් පවතිනවා. ඒ කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව ආත්ම දෘෂ්ටියක් අපි තුළ පවතිනවා. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුඛං දිට්ඨ මරියේහි සක්කායස්ස නිරෝධනං. සක්කාය කියන පංච උපාදානස්කන්ධය නැතිවීම ආර්යයන් වහන්සේලා විසින් සැප හැටියට දකින්නේ. ඒ කියන්නේ පංචස්කන්ධය නිරුද්ධ කරන එක තමයි ආර්යයන් වහන්සේලා සැපේ හැටියට පිළිගන්නේ. ඔන්න ආර්ය භාවයේ තුල ස්වභාවය. දෙව් මිනිස් පොදු ප්‍රජාව තුල පිළිගන්නේ පංචකාමී සැපේ හැටියට. ඒ පංචකාමී සැපේ හැටියට පිළි අරගෙන ඒ පංචකාමයන් ඔස්සේම යා දුක විඳිනකොට මේ ආර්ය ස්වභාවයේ තියෙන්නේ
සක්කාය නිරුද්ධ කිරීමද මේ පංචස්කන්ධේ උපාදානේ නොවිච්ච තැනක සැපේ පවතිනවා කියලායි උන්වහන්සේලා හිතන්නේ. මොකද උපාදානේ පවතින තැනක කර්ම සකස් වීමත්, ජාතිය පැනවීමත්, නැවත උපතක් කරා යෑමත්, ජරා මරණ අනේක නොඑක ආකාරයේ දුක්ඛයන් නැවත නැවත උද්ගත වීමත් කියන ස්වභාවය નિરાයාසයෙන් මතුවෙනවා. નિરાයාසයෙන් මතුවෙනවා. ඒ නිසා එතන අවදානමක් ශ්‍රාවකයාට පවතිනවා. එතන ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන අවදානම් සහිත භාවයක් පවතිනවා. එතකොට සක්කාය නිරුද්ධ කරලා දැම්මට පස්සේ කියන්නේ පංචස්කන්ධය ඇති වෙලා නැති වෙලා යනකොට මේක නැවත නූපදින ආකාරයටම නිරුද්ධ කිරීම තුළ, නිරෝධය සාක්ෂාත් කිරීම තුළ, ඇතරම නිරෝධය සාක්ෂාත් කරන්න නම් හේතු සහිතව මේ හේතුන් නිරුද්ධ කරලා දාන්න ඕන. ඒ කියන්නේ තණ්හාව නිරුද්ධ වුණාට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම පංචස්කන්ධේ උපාදානී වීම නිරුද්ධ වෙලා යන්නේ. ඒතර පංචස්කන්ධයක් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ පංචස්කන්ධය කෙරෙහි එතන උපාදානීය ස්වභාවයක් පවතින්නේ නැහැ. ඒ බඳු ස්වභාවයක් පවතින්නේ නැති තාක් කල් පින්වත්නි අන්න එතන තමයි සදාකාලික නිවීම, සදාකාලික සැනසීම, සදාකාලික සුවපත් භාවය පවතින්නේ. එතකොට මේ සදාකාලික සුවපත් භාවය තුළ තමයි සදාතනික සැපේ අත්විඳින්නේ. සදාතනික සැපේ අත්විඳින්නේ. හැබැයි එතන සදාතනික සැපයක් අත්විඳට පින්වත්නි මේ දෙව් මිනිස් ප්‍රජාව සැපේ කියලා හිතන්නේ බොහෝම ස්වල්ප ආස්වාදයකට. ඒ ස්වල්ප ආස්වාදයේ තමයි මේ ඇස ඉදිරියට එන රූපය ඔස්සේ වින්දනය කරන්නේ. කන ඉදිරියට එන ශබ්දය ඔස්සේ වින්දනය කරන්නේ. නාසය ඉදිරියට එන ගඳ සුවඳ ඔස්සේ වින්දනය කරන්නේ. දිව ඉදිරියට එන රසය ඉස්සරහා වින්දනය කරන්නේ. කය ඉදිරියට එන පහස ඉස්සරහා වින්දනය කරන්නේ. එතකොට දැන් මේ පංචස්කන්ධේ නිරුද්ධ කරලා නිරෝධය සාක්ෂාත් කිරීම ආර්යයන් වහන්සේලා සැපේ හැටියට දැක්කට ඒක සාමාන්‍ය ලෝකයේ පෘථග්ජන ශ්‍රාවකයා ඊට විරුද්ධ දෙයක් දකින්න. ඒ කියන්නේ කොයි වෙලාව කොතන හරි තණ්හාව හැදෙනවා නම් හොඳයි. එතකොට ආය රූප බලන්න හිතෙනවා. ආය ශබ්ද අහන්න හිතෙනවා. ආය ගඳ සුවඳ විඳින්න හිතෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ තණ්හාව ඇති වෙනවා නම් හොඳයි. බැඳෙන්න තියනවා නම් හොඳයි. මොකද එයා බැඳීම තුල යම් ආස්වාදයක් තියෙන බව දන්නවා. බැඳීමෙන් ලැබෙන ආස්වාදය වින්දනය කරලා තියෙනවා. එතකොට එයා බලන්නේ කොහොම හරි තණ්හාව හදා හරි කමක් නැහැ. තණ්හාව අලුතෙන් හදාගෙන හරි කමක් නැහැ. අලුතෙන් රූප තණ්හාවක් හදාගෙන හරි කමක් නැහැ. එයා උපාදානය කරගන්නයි බලන්නේ. ඒක සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. අලුතෙන් ඒක ගිහිද පැවිදිද ඒක අදාළ නැහැ. සාමාන්‍ය මානව චින්තනයේ ස්වභාවය. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රගත පණිවිඩයට දායාද වුණාට පස්සේ තමයි මේක මොන දුර්වල වැඩක්ද කියලා තේරෙන්න පටන් ගන්න. ඒක තමන්ගේ හදවත තුලින්ම දකින්න ඕන තත්ත්වයක්. ඒ කියන්නේ ඒකයි එක සම්බන්ධයක් නතර වුණාම අපි හිතන්නේ කමක් නැහැ. අපි නිකන් කතාවට කියන්නේ මුහුදේ ඉන්න එක මාළුවයි නෙමෙයි. ඒ නිසා ඔයාට හොඳ කෙනෙක් හම්බ වෙයි. එතකොට එයා ඔව් ඇත්ත. ලෝකේ හොඳ කෙනෙක් මට හම්බ වෙයි කියලා එයා ලෝකෙන් බලාගෙන ඉන්නවා. නැවතත් Tamanට ආස්වාදයේ ගෙන දෙන රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, පහසක් නැවත මුණ ගැහි කියලා. ඒ කියන්නේ එයා රූපයක් මුණ ගැහෙනකම් බලාගෙන ඉන්නවා රූප තණ්හාව හදාගන්න. ඒ කියන්නේ මග බලාගෙන ඉන්නවා දුක එනකම්. ඇත්තම කතාව. එතකොට මේ තණ්හාව හදාගෙන යා උපාදානයේ වෙන එක බොහොම ශාන්තියක්, සැපයක්, ආස්වාදයක් කියලා එයා හිතන්නේ. ඒකයි මෙතන කියන්නේ සාමාන්‍ය ලෝකයේ සහ අවබෝධයට පත්වෙච්ච කෙනාගේ ස්වභාවය අතර විසමපාතය පිළිබඳ අවබෝධයට පත්වෙච්ච කෙනා සක්කාය නම් උපාදානස්කන්ධය නැතිවීම මහා සැපයක් හැටියට දකිනවා. මොකද එතන ආයේ නැවත නැවත දුකක් හැදෙන්න, දුකක් මෝරන්න, දුකක් පවතින අදාළ වපසරියක් පසුබිමක් නැහැනේ. ඒකිට හොඳ අවස්ථාවක් විදියටයි සලකන්නේ. එතකොට ඒ වගේම බුද්ධ ශ්‍රාවකයාගේ යථාර්ථවාදී ස්වභාවය අභිබවා ගිහින් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ලෝකයේ අත්විඳින විදිය ඇත්තටම හරිම වෙනස්.
එතකොට මේක තමයි මේ අර අපි ඔතන ඉඳලා තමයි පින්වත්නි අර සාමාන්‍ය ලෝකේ කතාවට කියන්නේ මේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් අත්විඳින විදිහත් ආර්ය ස්වභාවය තුලත් තියෙන විභේදනය අපි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ කාමයට බුද්ධ අවබෝධයට පත් වෙච්ච අය නිස්කාමයට. සාමාන්‍ය ලෝකේ රාගයට අවබෝධයේ විරාගයට. ඒ කියන්නේ මේ සංසාරේ ප්‍රාර්ථනා කරන කෙනා ඒ කියන්නේ සංසාරික අවදානම ඒක දන්නේ නැති කෙනා එයා හැම වෙලාවකම සංසාරේ ප්‍රාර්ථනා කරනකොට එයා මේ පංචකාමයන් ඔස්සේ සැපේ ප්‍රාර්ථනා කරනවා. එතකොට එයාට සංසාරයක් පැනවිලා නැවත නැවත දුක හට ගන්නවා කියලා එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ සංසාරය කියන්නේ මහා ලාභයක් හැටියටයි. නමුත් මේ මෝහය කියන අන්ධකාරය දුරු වෙච්ච දවසට තේරෙනවා අනේ මේ මොනතරම් අවදානමකද අපි ඉන්නේ. එතකොට මේ අවදානම තේරුම් ගත්ත කෙනා තමයි අවබෝධ කරන්න දුෂ්කර ධර්මයේ දකින්න උත්සාහ කරන්නේ. මොකද ධර්මයේ තියෙන්නේ පස්සන් ධම්මං දුරාජානං සම්මුල් හෙත්ත අවිද්දසු නිවුතානං තමෝ හෝතු අන්ධකාරෝ අපස්සතං. ඒ කියන්නේ අවබෝධ කරන්න දුෂ්කර වූ ධර්මයේ දකින්න කියනවා. ඒක හැමෝටම අවබෝධ කරන්න බෑ. ඒ අවබෝධ කරන්න දුෂ්කර වූ ධර්මයේ තමයි පටිච්ච සමුප්පාදය. එතකොට මොකද මේ පටිච්ච සමුප්පාදයේ නොතේරෙනකමට තමයි මේ සංසාරයේ පැත්තට මේ ලෝකයේ තියෙන මේ පහත් කාමයේ පැත්තට කාම සම්පත් පැත්තට එයා නැඹුරු වෙලා ඉන්නේ. පස්ස ධම්මං ධර්මයේ දකින්න කියනවා දුරාජාතං අවබෝධයට දුර වෙච්ච මේ ධර්මයේම දකින්න කියනවා. එතකොට මෙතන පස්ස ධම්මං දුරාජානං කියලා කියන්නේ ධර්මයේ දකින්න කියලා කියන්නේ මේ කියවලා තේරුම් ගන්න කියලාම නෙමෙයි. තමන්ගේ හදවතින්ම මේ ධර්මයේ දකින්න ඕන. එතකොට හදවතෙන් ධර්මයේ දකින්න නම් පටිච්ච සමුප්පාදයේ ඉලක්ක කරගෙන ඒ ශ්‍රාවකයා තුල පින්වත්නි වැඩිමක් පුහුණු කිරීමක් තියෙන්න ඕන. එතකොට මේ වැඩිමක් පුහුණු කිරීමක් තියෙනකොට යාට තේරෙනවා සම්පූර්ණයෙන්ම මේ මම අත්දකින ලෝකයේ මොනතරම් වැරදි දැක්මක්ද තියෙන්නේ කියලා තේරෙනවා. පස්ස ධම්මං දුරාජාන අවබෝධයට දුර වෙච්ච ධර්මයේ Tamanගේ හදවතින් දකින්න කියනවා. පොත්පත් වලින් නෙමෙයි, කියවලාම නෙමෙයි. Tamanගේ හදවතින් දකින්න. ඒකන හදවතින් දකින්න නම් භාවනාව කියන එක ඉතා අත්‍යවශ්‍යයි. සම්මුල් හෙත්ත අවිද්දසු අවිද්‍යාව තුල ඉන්න උදවිය මේ ධර්මයේ ගැන මුලාවෙන් ඉන්නේ. ඒ කියන්නේ සමහරට මේ ධර්මයේ ගැන අවිද්‍යාව ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කොයි අනිත්‍ය ගැන කියනවා, දුක ගැන කියනවා. ඇයි සුභවාදීව ලෝකේ දකින්න බැරි? මෙච්චර හොඳ දේවල් තියෙනවා, ලස්සන දේවල්. ඇයි ඒව වර්ණනා කරන්න බැරි? අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන සමහර පැවිදි කෙනෙක් වුණත් කියන්න පුළුවන්. ඔය අනිත්‍ය ගැන දැන් කියලා හරියන්නේ නැහැ වගේ තැනක. නිවුතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං. අවිද්‍යාව තුල ඉන්න කෙනා මුලාවටපත් වෙලා ඉන්නේ. එතකොට ඒ අවිද්‍යාව තුල ඉන්නකොට යාට මේ අනිත්‍ය ලෝකේ නිට්ටය සංඥාවෙන් පේන්න පුළුවන්. දුක පිරිච්ච තැන සුඛ සංඥාවෙන් පේන්න පුළුවන්. අනාත්ම ලෝකය කියන්නේ මමය මගේ ආත්මය කියලා මේ වසඟේ පවත්වන්න බැරි ලෝකයේ පිළිබඳව ආත්මීය වශයෙන්ම යාට පේන්න පුළුවන්. එතකොට මේ ආත්මීය වශයෙන්ම පේනකොට පින්වත්නි අන්ධකාරෝ අපස්සතං ඒ යථාර්ථය නොදකින්න කෙනා මේ ලෝකේ හේතුන් සහිතව ඇති වෙනවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියන ලෝකේ යථාර්ථය නොදන්න කෙනා එයාට තියෙන්නේ අඳුරු කළුවරක් විතරයි කියනවා. අන්ධකාරෝ අපස්සතං අඳුරු කළුවරක් විතරයි තියෙන්නේ කියනවා. සතංච විවටං හෝති ආලෝකෝ පස්සතාමි සන්තිකේන විජානන්ති මග්ගා ධම්මසකෝ විදා. මේ ලෝකේ යථාර්ථයේ දකින
සත්පුරුෂයන්ට මොනවද දකින්නද? ලෝකේ යථාර්ථයේ දකින්න සත්පුරුෂයන්ට ඒ යථාර්ථය දැනගන්නවා කියන එක සූර්ය මණ්ඩලයට විවෘත වුණා වගේ. ආලෝකෝ පස්සතාමි. සතංච විවටං හෝති. වැහිලා නෑ. ඒ කියන්නේ යථාර්ථය තුල යා විවෘතයි. යථාර්ථය මොකද්ද? යථාර්ථය තමයි යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හට ගන්නවා. සියල්ලම නිරුද්ධ වෙලා යනවා. මේක තමයි යථාර්ථය. ඒතකොට එතනින් ඉස්සරහට ගින් එයා දකිනවා සියල්ලම හේතුන් නිසා හට ගන්නවා. හේතු නිරුද්ධ වී යනකොට මුළු ලෝකෙම නිරුද්ධ වෙලා යනවා. මුළු ලෝකෙම නිරුද්ධ වෙලා යනවා. ඒතර මේක Tamangeම ඒ කියන්නේ Tamange ඇතුළෙන්ම දකින්න නම් එයාට අනිවාර්යෙන් ප්‍රඥාවක් තියෙන්න ඕන. ප්‍රඥාව නැති කෙනෙකුට මේ ධර්මය අල්ලන්න බෑ. සතංච විවටං හෝති ආලෝකෝ පස්සතාමි සන්තිකේන විජානಂತಿ. එතකොට ධර්මයේ තේරුම් ගන්නට අදක්ෂ කෙනා හරියට මෙතන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සන්තිකේන විජානಂತಿ මග්ගා ධම්මස්සකෝ විද හරියට සතෙක් වගේ. ඒ සතෙක් වගේ කියන්නේ මේ බොහොම වනචාරී කියන එක නෙමෙයි. සතෙකුට පරිකල්පන ශක්තියක් නැහැ. කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ ප්‍රඥාව යට ගිහින්. මග්ගා ධම්මස්ස අකෝවිදා. එතකොට යාට චතුරාරි සත්‍ය ළඟ තිබුණත් පේන්නේ නැහැ. සත්‍ය අවබෝධය ළඟ තිබ්බත් පේන්නේ නැහැ. එක හාමුදුරු කෙනෙක් වයසට ගිහින් මහාන වෙලා ඒ හාමුදුරුවෝ Tamanගේ ගුරුවරයාත් එක්ක, ඒ කියන්නේ ගුරුවරයා රහතන් වහන්සේ නමක් රහත් වුණා. ඒ උන්වහන්සේලා ඔය ඒ කාලේ රහතන් වහන්සේලා මම රහත් කියලා මතක් කර කර පාරවල් වල ගියේ නෑ. උන්වහන්සේ රහත් වෙලා මේ පාරේ වඩිනකොට මේ දැන් මේ ගෝල ස්වාමීන් වහන්සේට වයසට ගිහින් මහාන කෙනෙක් නෑ. නමුත් ඉතින් අවුරුදු 6ක් 7ක් දැන් එක තැනම ඉන්නවා. මේ ගුරුවරයාගේ ඇසුරේම අවුරුදු 6ක් 7ක් ඉන්නවා. ඒතර අවුරුදු 6ක් 7ක් ගුරුවරයා ළඟම ඉන්නකොට ගුරුවරයා කෙබඳු කෙනෙක්ද කියලා ගෝලයාට යම් තාක් දැනුමක් තියෙන්න ඕනනේ. ගුරුවරයා මොන වගේද කියලා අමුතුවෙන් ඇඟිල්ලෙන් ඇනලා කියන්න දෙයක් නැහැනේ. අවුරුදු 6ක් 7ක් ඉන්නකොට අපිට උනත් එකට ඉන්නකොට එයාගේ ස්වභාවය යම් තාක් තේරුම් ගන්න පුළුවන් මොන වගේ ස්වභාවයක කෙනෙක්ද කියලා. ඒත් මේ ගෝලයාට ගුරුවරයාගේ අවබෝධය පිළිබඳ යම් අදහසක් ගන්න බැරි වුණා. හරියටම ගන්න බැරි වුණත් අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ බඳු කෙනෙක් කියලා. අවබෝධයක් ගන්න බැරි වුණා. දවසක් මේ එක පාරක පොඩි පාරක වඩිනකොට අර ගුරුවරයා ඉස්සරහින් වඩිනවා. ගෝලයා අර පාත්‍ර සිවුරු අරගෙන පිටිපස්සෙන් වඩිනවා. යන ගමන් අහනවා මේ ස්වාමීනි රහතන් වහන්සේලා කෙබඳුද කියලා. ඒතර උන්වහන්සේ මතක් කරනවා පාපිලි වලින් වැඩියත් පාත්‍ර සිවුරු අරගෙන එකම මාර්ගයේ එකටම වැඩියත් අඥාන කෙනාට රහතන් වහන්සේලා අඳුන ගන්න බෑ කියලා. අඥාන කෙනාට අවබෝධයටපත් වෙච්ච මුනිවරයා අඳුන ගන්න බෑ කියලා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි පින්වත්නි දැන් සත්‍ය ළඟ තිබුණත් සත්‍ය අවබෝධ කරපු උත්තමයා ළඟ හිටියත් එයාට පේන්නේ සන්තිකේන විජානಂತಿ මග්ගා ධම්මසකෝ විදා. ඒතර මේ ධර්මයේ Tamanගේම හදවතින් දකින උනන්දුව කැමැත්ත නැත්තම් ළඟම හිටියත් එයාට මේ ධර්මය අල්ලන්න බෑ පින්වත්නි. භවරාග පරේතේහි භවරාගයෙන්ම පෙලිපෙලි ඉන්නවා නම් ඒ කියන්නේ අර පංචකාමයන්ගේ වසඟයට ගියපු තැනක ඊළඟට වෙන දේ තමයි ඒ පංචකාමයන්ගේ වසඟයට ගිය පුද්ගලයාට ඊළඟ පියවර විදියට පින්වත්නි ආට භවය පිළිබඳව රාගයක් උපදිනවා. නැවත මේ ඉපදෙමින්
මේ බඳුම ස්කන්ධයන් ලැබෙනවා නම් හොඳයි කියලා අනාගත ස්කන්ධයන් පිළිබඳව මහ විශාල බලාපොරොත්තුවක් ඒ හිතට එනවා. අනාගතයටත් මේ බඳුම ස්කන්ධයන් මට මුණ ගැහෙනවා නම් හොඳයි වගේ. මේ බඳුම ස්කන්ධයන් පරිහරණය කරන්න ලැබෙනවා නම් මොනතරම් දෙයක්ද වගේ නිකන්. අනාගතයටත් ස්කන්ධ ලෝකයක් ප්‍රාර්ථනා කරන ගතියක්, මවන ගතියක්, බලාපොරොත්තු වෙන ගතියක් ඒ පුද්ගලයාගේ හිත තුළ මතුවෙනවා. භවරාග පරිතේහි. භවරාගයක් ඇති වෙනවා. ඇයි? අවිද්‍යාව ගැන දන්නෙත් නැහැ. ඒ නිසා එයාට අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර ගැන නුවණකුත් නැහැ. සංස්කාර දන්නේ නැහැ කියලා කියන්නේ සංස්කාරයන් නිසා පහළ වෙන විඥානයේ ප්‍රතිසන්දිය ගැන දන්නෙත් නැහැ. ප්‍රතිසන්දිය දන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රතිසන්දිය නොදන්නා තැනක පින්වත්නි ඒ ප්‍රතිසන්දි විඥානයේ නිසා ඇති වෙන නාම රූප ධර්ම ටිකක් මෙතන තියෙන වෙන මොකක්වත් නැහැ කියලා දන්නේ. මේ හැම තැනකම ආත්ම දෘෂ්ටියක් යා පවත්වන්න පුළුවන්. මම කියන తত্ত্বය නියෝජනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ නාම රූප ධර්මයන් ටිකක් පහළ වෙන්නේ. නමුත් ඒක තේරෙන්නේ නැහැ. මේ නාම රූප ධර්මයන් පහළ වෙන තැන්වලදී මේ මම තමයි, මට තමයි, මගේ තමයි, මට තමයි පේන්නේ, මට තමයි දැනෙන්නේ, මට තමයි හිතෙන්නේ, මට තමයි ඇහුනේ. මේ විදියට මට මම කියන එක මතුවලා ඉන්න පුළුවන් පින්වත්නි. එතකොට මට මම කියන එකම මතුවේවි ආවට පස්සේ එතන විශාල අවදානමක් තියෙනවා. ඊට පස්සේ එයා නාම රූප ධර්මයන් දන්නේ නැතිකොට ඉතින් මේ නාම රූප ධර්මයන් නිසා යම් ආකාරයක පහළ වෙන සලායතන ගැනත් එයාට නුවණක් නැහැ. ආයතන කියන්නේ මොනවද? ආයතන වල ස්වභාවය මොකක්වත් දන්නේ නැහැ. සලායතන වල ස්පර්ශය ගැන එයාට තේරෙන්නෙත් නැහැ. මොකද මුලින් ඇති වෙච්ච හේතුන් ගැන එයාට නුවණක් නැහැ. ඇයි අවිද්‍යාවෙන් වැහිලානේ මහා ඝන අන්ධකාරයක ඉන්න මිනිස්සෙක් වගේනේ. ළඟටම වැටිච්ච දෙයක්වත් අන්ධකාරයේ ඉන්න මිනිහෙකුට පේන්නේ නැහැ නේ. ඒකනේ අර ඉස්සෙල්ලා කිව්වේ. සන්තිකේන විජානಂತಿ මග්ගා ධම්මස් අකෝවිදා කියලා. ළඟටම වැටුණත් හොයන්න බෑ. ඊට පස්සේ පින්වත්නි එයාගේ ජීවිතය තුළ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනකොට ඒ වේදනාව දන්නේ නැහැ. යා වේදනාව තුලත් මම දකින්න උත්සාහ කරනවා. මම තමයි විඳින්නේ කියලා. වින්දනයේ තුල මම දකින්නකොට වේදනාව නොදන්නාකම නිසා වේදනාව නිසා ඇති වෙන තණ්හාව ගැන එයාට අවුලක් නැහැ. එයා දන්නේ නැහැ. එයා හිතනවා මේ වේදනාව ඇති උනේ මා තුල. ඒ නිසා වේදනාව ගෙනත් දුන්නු ලෝකෙමයිති මට කියලා. රූපත් අයිති මට, ශබ්දත් අයිති මට, මගේ නෙමෙයි නම් මගේ කරගන්න හරි යා තුල වැඩපිළිවෙලක් මතුවෙනවා. භවරාග පරේතේහි. ඊට පස්සේ භවරාගයෙන් පිළිපෙලිනවා. නැවත නැවත මෙබඳු රූපයක් ලැබෙනවා නම් හොඳයි. මෙබඳු වේදනා මට මුණ ගැහෙනවා නම් හොඳයි. මෙබඳු සංඥා මට මුණ ගැහෙනවා නම් හොඳයි. මෙබඳු සංස්කාරයන් මට මුණ ගැහෙනවා නම් හොඳයි. මෙබඳු විඥානයක් මට ලැබෙනවා නම් හොඳයි කියලා අනාගතයටත් ස්කන්ධයන් ප්‍රාර්ථනා කර යන ගතියක් අපි තුල තියෙනවද නැද්ද? අපි තුල තියෙනවා. ඊට පස්සේ ඒකේ අවදානම තමයි භව රාගානුසාරිහි. භව රාගයෙන් පිළිපෙලි ඉන්නකොට පින්වත්නි භව සැඩපහරටම අණුව ඇදිලා යනවා. භව සෝතානුසාරිහි. භව සෝතේටම ඇදිලා යනවා. සෝතේ කියන්නේ සැඩපහර. භවයට ඇදිලා යාම පිණිස ප්‍රධාන සැඩපහරක් තමයි, ඒ කියන්නේ මේ සාංශාරික ස්වභාවයේ නැවත නැවත පැනවෙන්න බලපාන ප්‍රධාන සැඩපහරක් තමයි භවෝගය කියලා කියන්නේ. එතකොට මේ භවයත් නැවත නැවත ප්‍රාර්ථනා කරන්න බලපෑවි කාමෝගය. කාමී කියන්නේ සැඩපහරක්. එතකොට කාමයන් කියන්නේ සැඩපහරක්. මෙතන පංචකාම වින්දනේ වස්තුකාම ක්ලේශකාම ගැන කතා කරන්න ඕන. එතකොට මේ සැඩපහරට අහුණාට පස්සේ ඊට පස්සේ යාට හිතෙනවා මේ භවය තුල නැවත නැවත මේවා වින්දනය කරන්න හිතෙනවා. නැවත නැවත පංචකාමයන් වින්දනය කරන්න මම ඉන්නව නම් හොඳයි කියලා හිතෙනවා. එතකොට ඇති බවට මනස තුල මතුවෙන ස්වභාවයක් ඉන්නවා. ඒකට අනුව මම කියන ස්වභාවය නැවත නැවත උද්දීපනය කරගනිමින් මාව නැවත නැවත සංසාරයේ ඉස්මතු කරගන්න වැඩපිළිවෙලක් කරනවා.
එතන තමයි පුද්ගලයා කර්ම සකස් කරගන්නේ. එතකොට මේ කර්ම සකස් කර ගන්නකොට භවයේ ඒ කියන්නේ මෙබඳුම රූප මට ලැබෙනවා නම් හොඳයි. අනේ මෙබඳුම ශබ්ද මට අහන්න හම්බ වෙනවා නම් හොඳයි. මෙබඳුම ගඳ සුවඳ හම්බ වෙනවා නම් හොඳයි. මෙබඳුම රස හම්බ වෙනවා නම් හොඳයි. මෙබඳුම පහසක් හම්බ වෙනවා නම් හොඳයි කියලා අනාගතේටත් ඒක ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ කියන්නේ ඊට පස්සේ මනස තුලේ හැප්පෙන කාරණේ පදනම් කරගෙනම එබඳු ස්වභාවයක් පහළ වීම පිණිස විපාක පිණිස කර්ම හැදිලා මම කියන ස්වභාවයේ නැවත නැවත සංසාරේ මතුවෙනවා. මම කියන ස්වභාවයේ විතරක් මතුවෙලා තියෙනවා නම් කමක් නැහැ. ඊට පස්සේ නොයෙක් ආකාරයේ අනේක ප්‍රාකාර දුක්ඛයන් උපදිනවා. ඒකට තමා තුළ ඇති වෙන උපාදානස්කන්ධේ බලපානවා. එතකොට ඔය සමහර තැන්වලදී අපිට හිතෙනවා අනේ විඳව හරි කමක් නැහැ මෙන්න මේ වගේ තැනක ඉපදෙන්න තියෙනවා නම් හොඳයි. එහෙම හිතෙන්නේ නැද්ද? එතකොට ඒකම මනසේ හැප්පෙන්න ගියාට පස්සේ ඊට අනුව යාගේ හිත වැඩ කරනවා. අනේ හිත වැඩ කරනකොට පින්වත්නි විපාක පිණිස කර්ම හැදෙනවා. හැදුනට පස්සේ ඒකට අනුව ಜಾතිය පහළ වෙනවා. ඕකම තමයි භවපච්චයා ಜಾති කියලා කියන්නේ. ඒක මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයා බඩගින්නේ දවසක් එයාගේ පවුලේ උදවියත් එක්ක ඇවිදගෙන ආවා. එතකොට ඒ ගෙදර එක ගෙදරක් තිබ්බා. ඒ ගෙදර බොහොම ධනවත් මිනිස්සු හිටියේ. ඉතින් මේ ධනවත් ගෙදර බොහොම සල්ලිකාර මිනිස්සු. ඉතින් මේ ගෙදරට ගියාම මොනවා හරි කන්න ලැබෙයි කියලා මෙයාට හිතුණා. එහෙම හිතලා මේ මිනිස්සු එතනට ගොඩ වුණා. එතන ගොඩ වෙලා පින්වත්නි මේ එතන වාඩි වෙලා තව එයාත් එක්ක ආවා එයාගේ නෝනත් දෙන්නම වයසයි. ඉතින් කන්න නෑ. ඉතින් බොහොම අමාරු විඩාබර ගමනක් ගෙවාගෙන ආවේ. ඉතින් ඒ ගෙදර මිනිස්සු බැලුවා මේ පිළේ ඉන්නවා කවුරු හරි දෙන්නෙක් කියලා බලනකොට මිනිස්සු දෙන්නෙක්. බැලුවාම ඉතින් බොහොම මහන්සි පාටයි. වයසක මිනිස්සෙක්. ඊට පස්සේ ඇහුවා ඇයි කියලා. අනේ අපිට පුළුවන් කන්න මොනවා හරි ටිකක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් ඔහොම ඉන්න කියලා ඒගොල්ලෝ ඇතුළට ගියා. එතකොට ඇතුළට යනකොට දැක්කා මේ අනිත් පැත්තෙන් බල්ලෙකුට කන්න දාලා ඒ ගෙදර. ගෙදර ඇති කරන බල්ලෙකුට කන්න දාලා. ඒ බල්ලා බොහොම වලිග වනවන කනවා දැන්. කෑම එකක් දිහා බැලුවා මේ මිනිස්සයා. බලනකොට බොහොම හොඳ කෑම. කාලෙකින් මේ මිනිහෙකුටවත් හරියට කන්න ලැබෙන්නේ නැති හොඳ කෑම. බොහොම සල්ලිකාර ගෙදරක බල්ලෙක්නේ. ඊට පස්සේ මේ මිනිස්සයාට හිතෙනවා අනේ මේ වගේ ගෙදරක බල්ලෙක් හරි වෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද. ඔන්න යාට ආපු අදහස. තිරිසන් ලෝකේ දුක ඔලුවට ආවේ නැහැ. එයාට හිතුනේ මේ වගේ සල්ලිකාර ගෙදරක මේ බඳු බැලලියගේ බඩේ හරි ඉපදෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා. ඊට පස්සේ මේ මිනිස්සු කන්න දුන්නා. ඉතින් කාලා මේ යන ගමන් ඒ ආසන්නී මිනිස්සු මැරිලා තියෙනවා. වයසක මිනිස්සෙන්නේ. ඊට පස්සේ අර බැලලියගේ කුසේ උපන්නේ කියනවා. අන්න භවපච්චයා ಜಾති. මනසේ හැප්පුණ කාරණේට අනුව ඒ කියන්නේ ඇති බවට මනසේ හැප්පෙනවා. ඇති බවට මනසේ හැප්පෙනකොට ඒ ඇති බවට මනසේ හැප්පෙන කාරණේ නිසාම නැවත නැවත ಜಾතිය පහළ වෙනවා. ඒතරොනෝක තමයි කර්ම භවයයි උත්පත්ති භවයයි අතර දෝලණය වෙනවා කියලා ওই භවය ගැන කියද්දී අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒතර දැන් බලන්න මේ බල්ලෙක්ගේ කුසේ තමයි දැන් උපත විවෘත වුනේ. එතකොට මේ මනසේ හැප්පෙන කාරණේ පදනම් කරගෙන නැවත නැවත භවයේ ප්‍රාර්ථනා කරනකොට ඒබඳුම ස්වභාවයක් අපිට ලැබෙනවා. හැබැයි ඒබඳු ස්වභාවයක් තුල නොඑක ආකාරයේ දුක්ඛයන් පවතිනවා කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ. ඇසකනාසේ දිවකය මනසාර අත්දකින්න අත්දැකීම් පරාසය තුල විතරක් අපේ ගනුදෙනුව තිබ්බට පස්සේ එතනින් අභිබවා ගිහින් එතනින් ඔබට ගිහින් ලෝකේ යථාර්ථය අපට පේන්නේ නැහැ පින්වත්නි. යථාර්ථය අපට පේන්නේ නැහැ. එතකොට යථාර්ථය පේන්නේ නැතිකොට අපිට හිතෙන්නේ මෙබඳුම ලෝකයක් නැවත නැවත මුණ ගැහෙනවා නම් හොඳයි. කාම භවයේ නිසා කාම ඕගය නිසාම භව ඕගයට අහු වෙනවා. ඊට පස්සේ දිට්ඨි ඕගය කියලා එකක් තියෙනවා. දිට්ඨි ඕගය කියලා කියන්නේ නොඑක ආකාරයේ දෘෂ්ටීන්ට අහු වෙලා සංසාරේ ගහගෙන යනවා.
කාමෝගය, භවෝගය, ditthiyෝගය, අවිජ්ජාෝගය. මේ ඔක්කොටම හේතුව අවිද්‍යාව නම් ඕගයට අහුවීමයි. මෙතන කියනවා භවරාග පරේතේහි භවරාගානුසාරිහි භවසෝතානුසාරිහි. භවරාගයෙන් පිළිපිලි ඉන්නකොට භවරාගයෙන් පෙලෙන්නේ අර සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට පේන්නේ සැපේ කියලා එයා සම්මත කරගෙන ඉන්නේ පංචකාමයේ. ඒතර මේ පංචකාමයට වඩා එකක් පේන්නේ නැතිකොට එයාට නැවත නැවත පංචකාමයන්ම වින්දනය කරන්න Tamanට ශේස්ත්‍රය හැදෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. එතන භව රාගයෙන්ම මතුවෙලා එනවා. ඊට පස්සේ එයා භව සැඩපහරට අහු වෙනවා. භව රාගයෙන් පෙලි ඉන්න නිසා. භව සැඩපහරට අහු වෙනවා. ඒතකොට මේ භව සැඩපහරට අහු වුණා කියන්නේ සැඩපහර කියන්නේ නිකන් ඇලපහරක් වගේ නෙමෙයි. සැඩපහරක් කියන්නේ වේගෙන් ගහගෙන යන තැනක්. ඒ සැඩපහරට අහු වෙච්ච නිසා එයා ඉන්නේ මායාවේ තොණ්ඩුව තුලයි. මාර වසඟෙන් නිදහස් වෙලා නෑ පින්වත්නි. ඒතර මාර වසඟෙන් නිදහස් වුණා කියන්නේ කොතනද? ඒ රහත් අර ආර්ය උතුමෝ අත්දකින්නක් ගැන අපි මුලින් කිව්වේ. සක්කාය නිරුද්ධ කිරීම තුල සැපයක් තියෙනවා නම් අන්න ඒ සැපේනේ ආර්ය උතුමන් අත්විඳින්නේ. ආර්ය උත්තමයන් වහන්සේලා තුල සැපේ කියලා සම්මත වෙලා තියෙන එකනේ. ඒ කියන්නේ පංචස්කන්ධය නිරුද්ධ වෙලා යනවා නම් පංචස්කන්ධය නිරුද්ධ කරන්න පුළුවන් නම් ඒ Nirodhe සාක්ෂාත් කරගන්න පුළුවන් නම් ඒ Nirodhe සාක්ෂාත් කරන එකනේ බොහොම වැදගත් දේ. එතකොට මේ Nirodhe සාක්ෂාත් කරන්න නම් ඒක පංචස්කන්ධයේ උපාදානී වීමට බලපාපු හේතුව තමයි මේ ලෝකයේ තුල කෙරෙහි පවතින තණ්හාවනේ. තණ්හාව ඇති වුණේ පින්වත්නි චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං භාවේ නිසානේ. ඇස හරහා ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගැනීම නිසානේ. එතකොට දැන් මේ පංචස්කන්ධේ නිරුද්ධ කරාට පස්සේ පින්වත්නි එතන ඒ නිරුද්ධ කරපු තැනක එතන තණ්හාවක් නැහැ. තණ්හාවක් නැතිකම නිසාම එයා ඒ තණ්හාව නැත්තේ තණ්හාව හදලා දෙන ඇස ඉදිරියට එන රූපේ කෙරෙහි අර සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පිළිගන්නේ ඇස ඉදිරියට එන රූපේ ප්‍රියභාවයෙන් මధుරභාවයෙන්. දැන් මෙතන මේ උත්තමයා තුල චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං කියන භාවේ නැහැ. ඒ පිය රූපං සාත රූපං කියන භාවේ නැති තාක්කල් පින්වත්නි ඒ පිය භාවයෙන් මధుරභාවයෙන් ලෝකේ පිළිගන්නේ නැති තැනක පින්වත්නි එතන මේ නැවත මේ සංකාර දුක හටගන්න විදිහක් නැහැ. මොකද චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං කියන ස්වභාවයේ තරහමයි සංස්කාරයන් මතුවෙන්නේ. දැන් චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං කියන භාවය නැති නිසාම එතන පින්වත්නි මේ ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් පිළිගන්නේ නැති තැනක සතුටෙන් පිළිගන්නේ නැති තැනක ප්‍රිය මధుරභාවයේ පවත්වන්නේ නැති තාක්කල් ඒ පුද්ගලයා තුල ප්‍රිය මధుරභාවයක් නැති තාක්කල් තණ්හාව උපදින්නේ නැහැ. එතකොට මේ ස්කන්ධයන්ගේ Nirodhe සාක්ෂාත් කිරීම සදාතනික සැපේ වෙන්නේ එයා ඇසේ කතාවක් දන්නවා, රූපේ කතාවක් දන්නවා, චක්කු විඥානයේ කතාවක් දන්නවා, ප්‍රියමధుර භාවයෙන් අල්ලපු රූපේ කතාවක් දන්නවා. ඊට පස්සේ ඒ රූපේ අත්දකින්නකොට Tamanගේ හිතේ රැඳිච්ච තණ්හාවේ ස්වභාවයක් දන්නවා. ඒ නිසාම තණ්හාව නිසා එයාට මේ ස්කන්ධයන්ගේ ඇතිවි නැති යාම තුල උපාදානීය ස්වභාවයක් පවතින්නේ නැහැ. උපාදානීය වෙන්නේ නැහැ. ඒ නිසා එයාට රූපස්කන්ධයක් ක්‍රියාත්මකයි, රූප උපාදානස්කන්ධයක් ක්‍රියාත්මක නැහැ. වේදනාව දැනෙනවා. ඒ අවබෝධයටපත් වෙච්ච මේ සදාකාලික සැපේ නම් වූ මේ සුඛය වින්දනය කරන කෙනාට වේදනාව දැනෙනවා. නමුත් වේදනාව උපාදානයක් නැහැ. රූප සංඥා ආදී පහළ වෙනවා, දැක්කම අඳුන ගන්නවා. ශබ්ද ඇහෙනකොට අඳුන ගන්නවා. මේ මොකක්වත් මතක නැති වගේ එකක් නෙමෙයිනේ අරහත් වේ කියන්නේ. එහෙම එකක් නෙමෙයි. අරහත් වේ කියන්නේ බඳු තත්ත්වයක් නෙමෙයි. රස දැනෙන්නේ නැති තත්ත්වයක් එහෙම නෙමෙයි අරහත් වේ කියන්නේ. දැන් පව් කාලේ අර කොවිඩ් කාලේ මිනිසුන්ට සමහර අයට රස දැනුන්නේ නැහනේ. ඒතකොට මේ සමහර අය මට කිව්වා මේ අහඳුරනේ මේ රහතන් වහන්සේලාටත් මෙහෙම වෙන්න ඇති නේද කියලා. ඒ කියන්නේ මිනිස්සු හිතන්නේ අර රස තෘෂ්ණාව නැහැ කියන එකට මේ රහ දැනෙන්නේ නැහැ කියලා.
රස දැනෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන කියද්දී උන්වහන්සේ ගැන පැහැදිලි කරද්දී කියනවා මේ බ්‍රහ්මායු සූත්‍රයේ මේ භාග්‍යවතුන් වහන්සේ වළඳනකොට මේ සාමාන්‍ය කෙනෙක් වගේ නෙමෙයි කියන හොඳට රස විඳලා වළඳනවා කියනවා. උන්වහන්සේ රස විඳිමින් වළඳනවා කියනවා. එතකොට මේ රස විඳා වළඳන එක උන්වහන්සේ තුල දකින්න ලැබෙන ලක්ෂණයක් කියනවා. එහෙමනම් හොඳට රසනහර උන්වහන්සේට තියෙනවා. සාමාන්‍ය මිනිහෙකුටත් වඩා තියෙනවා. යවහල් ටිකක් හම්බුණත් වළඳන්න පුළුවන් මට්ටමට රසනහර තියෙනවා. එහෙමනම් සංඥා පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. රූප සංඥා පහළ වෙනවා. ශබ්ද සංඥා පහළ වෙනවා. කතා බහ කරනකොට මේ අහවලා කතා කරන්න කියලා දාන්නවා. ගන්ධ සංඥා පහළ වෙනවා. රස සංඥා තියෙනවා. ඇඹුල් රස, තිත්ත රස, කර රස, ලුණු රස, කර නොවන රස මේවා දැනෙනවා රහතන් වහන්සේලාට. මොකද්ද නැත්තේ? ඒ රසේ නැවත නැවත ප්‍රාර්ථනා කරන ගතියක්, උපාදානයක් නැහැ. ඇස ඉදිරියට ආපු රූපේ නැවත නැවත ප්‍රාර්ථනා කරන ගතියක් නැහැ, උපාදානයක් නැහැ. ඇයි? ඇස ඉදිරියට එන රූපය දන්නවා සම්මත ඥානයේ තුලත් ඉන්නවා. සම්මුතිය ඥානං කියන ස්වභාවයක් තියෙනවා. නමුත් ඇස ඉදිරියට ආපු මේ සම්මුතිය තුල අපි මේ විදිහට හඳුන්වාට සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේලා අතර හම්බුනාම මේ සාරිපුත්තයන් වහන්සේ, මේ ආනන්දයන් වහන්සේ කියලා රූප සංඥා නේද තියෙනවා. නමුත් මේ රූපය කියන්නේ මේ හටගෙන ඇති වෙලා නැති වෙලා යන අනිත්‍යතාවයට යන එකක්. මේ ඇසත් එහෙම එකක්. නමුත් මේ ඇස ඉදිරියට ආවේ රූපේ නොව ඇසින් අඳුනගත්තේ වර්ණ සටහනයි කියලා ඒ යථාර්ථයක් දන්නවා. ඒකට අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ කියලා දාගත්තට එහෙම කියලා මේ වර්ණ සටහනන්න දැක්කේ ඉතින් ওই බොරුවට නම් කියලා කතා කරලා වැඩක් නැහැනේ. මොකටද ඕවා කතා කරන්නේ? මේ වර්ණ සටහනිනේ ඇස ඉදිරියට පද්දත උනේ කියලා අර සම්මත ඥානීය දාපු නාම ගෝත්‍ර ඒවා පාවිච්චි නොකර ඉන්නේ නැහැ. ඒවා පාවිච්චි කරනවා. ඒවා භාවිතා කරනවා. යථාර්ථය දන්නවා. යථාර්ථය දන්න නිසා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ආදී සංඥා පහළ වෙනකොට ඒ සංඥා උපාදානය වෙන්නේ නැහැ. උපාදානය වෙන්නේ නැහැ. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර. සංස්කාරේනුත් දැන් සද්ධාව වගේ එකක් සංකාරයක්. නමුත් මේ සංකාරයන්ගේ ඇතිවීම නැතිවීම පැහැදිලිව දන්නවා. ඒ නිසා තමයි රහතන් වහන්සේලා දැන් ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ඇඬුවා. කෑ ගහලා ඇඬුවා. මට දහම් මැස පහල කරපු, ඥානෙ පහල කරපු, ආලෝකය දුන්න. මට ධර්මයෙන් අනුශාසනා කරපු. අනේ මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා නේද කියලා කෑ ගහලා ඇඬුවා. එතනම අනිත් පැත්තේ අනුරුද්ධහාරු හිටියා. අනුරුද්ධහාරු ඇඬුවේ නෑ. ඒ කියන්නේ අනුරුද්ධහාරු සද්ධාව නෑ කියන එකද? නෑ, තියෙනවා. සංකාර උපාදානයක් නෑ උන්වහන්සේලා තුල. එකම ශාස්ත්‍රුන් වහන්සේ දිවිහිමියෙන් සරණ ගියපු භාවයක් නැද්ද එහෙනම් අනුරුද්ධ හාමුදුරන්ට? කඳුලක් ඇහැට ආවේ නැත්තේ එහෙම සංවේදී භාවයක් නැති නිසාද පින්වත්නි? එහෙම හිතන්න පුළුවන් කෙනෙක් නෑ. සංකාර උපාදානයක් නෑ. සංකාර උපාදානයක් නෑ. එතකොට ආනන්දහාරු කෑ ගහද්දි සාරිපුත්ත හාමුදුරු මේ අනුරුද්ධ හාමුදුරු බොහොම සද්ද නැතුව හිටියා. මේ ඊට පස්සේ එතනම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දිගින් දිගට සමා රූප පළවෙනි ධ්‍යානෙ නැගිටිනවා, දෙවෙනි ධ්‍යානෙ මේ විදිහට නැගිටලා අන්තිමටම නිරෝධ සමාපත්තියට සමවදිනකොට හුස්ම වැටෙන එක නවතිනකොට ආනන්දහාරු කෑ ගහලා ආයෙත් ඇඬුවා. මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව නේද කියලා. අනේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ. එතකොට අනුරුද්ධ හාමුදුරුවෝ බොහොම සංසුන්. අනුරුද්ධ හාමුදුරුවෝ නෑ තවම පිරිනිවන් පෑවේ නෑ. තවම පිරිනිවන් පෑවේ නෑ. ඔය තවමත් නිරෝධයට සමවැදිලා ඉන්නේ. ඇයි ඔබ දන්නවා ඇතිනේ අපි මීට කලින් කියලා තියෙනවා නිරෝධ සමාපත්තිය තුල කාය සංකාර නිරුද්ධයි. කාය සංකාර කියන්නේ ආස්වාස් ප්‍රාස්වාසේ නිරුද්ධයි. නිරෝධ සමාපත්තිය තුල වචී සංකාර නිරුද්ධයි. වචී සංකාර කිව්වේ විතක්ක ਵਿਚාර. නිරෝධ සමාපත්තිය තුල චිත්ත සංකාර නිරුද්ධයි. මොනවද චිත්ත සංකාර කිව්වේ? සංඥා වේදනා. ඔක්කොම නිරුද්ධයි. ඒතකොට නිරෝධ සමාපත්තිය ඉන්නකොට ආනන්දහාරු කෝ අනේ මගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව නේද කියලා ආයෙත් කෑ ගහලා ඇඬුවා. එතකොට
එතන වැඩ හිටිය අනුරුද්ධ හාමුදුරුවෝ නෑ ආයුෂ්මතුනි තවම පිරිනවම් පෑවෙනවා. නිරෝධය තුලයි තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝගේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ හැට කඳුලක් කිනුවේ නැති ඇයි? ආනන්ද හාමුදුරුවෝගේ හැට කඳුලක් කිනුවේ ඇයි? එකම ශ්‍රාවකයන් දෙදෙනෙක් අතර ඇයි මෙහිම වෙනසක්? මානව සංවේදීකමේ අවුලක්ද? නෑ. ඇහැට කඳුලක් එන්නේ උපාදානයේ නිසායි. ඔබට කවදා හරි ඇඬුණා නම්, කවදා හරි හදවතේ හෘද ස්පන්දනේ වැඩි වුණා නම්, යම් කෙනෙක්ගේ සිද්ධියක් අත්දකලා කකුල් දෙක පණ නැති වුණා නම් කාට හරි කරදරයක් වෙනකොට, ඔක්කොම උනේ උපාදානයේ නිසායි. තැවුණා නම්, වැළපුණා නම්, කඩා වැටුණා නම්, ඔක්කොම උනේ උපාදානයේ නිසායි. දැන් මෙතන පංචස්කන්ධය පහළ වෙනවා. මේ වෙන සිද්ධිදාමේ ඇහෙන් අත්දකින්න අනුරුද්ධ හාමුදුරුවෝ. රූප සංඥා, ශබ්ද සංඥා ආදී පහළ වෙනවා. නොඑක් සංඥා උන්වහන්සේ අත්දකින්නවා. ඇහෙන් රූප පේනවා. කනෙන් ශබ්ද ඇහෙනවා. මේ වැළපෙනේම ඇහෙනවා. මුළු සිද්ධිදාමේම දකින්නවා. ඒ කියන්නේ චක්කු විඥානය ආදීවත් පහළ වෙනවා. මොකද්ද නැත්තේ? උපාදානේ නෑ. ඒ උපාදානේ, ඒකනේ මං කිව්වේ උපාදානේ නිසායි හැට කඳුලක් එන්නේ කියලා. උපාදානේ නැත්තම් කවදාවත් ඇහැ අගට කඳුලක් එන්නේ නෑ. උපේක්ෂා සාගතයි. ලෝකේම පෙරළුණත් කාර්යයක් නෑ. එතකොට පින්වත්නි, අපි මායාවේ වසඟේ ඉන්න තාක්කල් භවරාග පරේතෙහි භවරාගයෙන් වෙලිලා ඉන්නේ. භව රාගානුසාරිහි භවසෝතානුසාරී භව සැඩපහරට අනුවයි අපි ඇදීගෙන යන්නේ. මාර දෙය්‍යානු පන්නේහි නායම් ධම්මෝ සුසම්බුදෝ. පින්වත්නි, මාරයාගේ තොණ්ඩුව තුලයි අපි ඉන්නේ. මාරයාගේ තොණ්ඩුව තුල ඉන්නේ. එතකොට මේ මාරයාගේ තොණ්ඩුව තුල ඉන්න තාක්කල් මේ අවබෝධය කරා යන්න ලේසි නෑ. මාර බැම්ම ලියාගෙන ගලවගෙන යන්නයි තියෙන්නේ. දැන් මේ අවබෝධය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙහිමයි. කොහොමද? කේනු අඤ්ඤත්‍ර මරියේහි පදං සම්බුද්ධ මරහති යම් පදං සම්මදඤ්ඤාය පරිනිබ්බන්ති අනාසවා. නිවනක්, අරහත් මාර්ග ඥානයක්, සම්පූර්ණ මේ පංචස්කන්ධ උපාදානයේ නොවි නිදහස් වීමක්, මිදීමක්, අරහත් මාර්ගයේ මනාකොට දැන මේ පණිවිඩය තුල යම් ශ්‍රාවකෙක් Tamanගේ ජීවිතයේ දායාද වුණා නම්, ගොඩනගා ගත්තා නම් ඒ ගොඩනගාගත් උත්තමයා තුල පින්වත්නි, අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වෙච්ච උත්තමයා සදාකාලිකවම පිරිනිවෙනවා. එවනම් ඔබ එකක් තේරුම් ගන්න පින්වත්නි. සාමාන්‍ය ලෝකයේ මම මේ වචනේ තමයි මේ පැහැදිලි කරගෙන ආවේ. සාමාන්‍ය ලෝකයේ සුඛ සහගත ලෝකයක් පස්සේ දිව්වට ඔබ දුවන්න එපා. ඇයි? ඒ සැප කෙලවරේ දුක පවතිනවා. ඒ සැප අවසානයේ දුක පවතිනවා. සදේවකස්ස ලෝකස්ස ඒතේ කෝ සුඛ සම්මතා. ලෝකේ සුඛ සම්මත කරගෙන තියෙන ඇහැ ඉදිරියට එන රූපයට, කන ඉදිරියට එන ශබ්දයට, යත්ත චේතෝ නිරුද්ධಂತಿ. අනේ ලෝකය, මේ ලෝකේ නිරුද්ධ වෙලා යනකොට, මේ ලෝකේ නිරුද්ධ වෙලා යන්නේ ඇයි? ඒක ලෝකයට අයිති යථාර්ථය. ලෝකේ නිරුද්ධ වෙලා යනකොට තන්තේසන් දුක්ඛ සම්මත, දුකයි සම්මත කරගන්න වෙන්නේ. නමුත් මේ අවබෝධයේ පැත්තට ආපු ශ්‍රාවකයාට මෙබඳු දුකකින් දුක හුලක් විදියට දකිනකොට මේ හුලෙන් බැට කෑමක් ඒ ශ්‍රාවකයා තුල නැහැ. මොකද මේ වෙනස් වෙන විපරිණාමයට පත් වෙන ලෝකේ නෙමෙයි සුඛ වශයෙන් සම්මත කරගෙන තියෙන්නේ. මොකද්ද සම්මත කරන්නේ? පංච උපාදානස්කන්ධයේ උපාදානේ නොවී තියෙනවා නම් අන්න ඒකයි සැප කියලා සම්මත කරගෙන ඉන්නේ. එහෙනම් දැන් අපි කොතෙන්ටද මහන්සි වෙන්න ඕන? පංච උපාදානස්කන්ධය තුල උපාදානය අයින් කරලා
පංචස්කන්ධ ලෝකයක ඇති වෙලා නැති වෙලා යන ආකාරයේ Tamanගෙම හිතෙන් බල බලා ඒ ඇති වෙන නැති වෙන ආකාරයේ විදර්ශනා කර කර ඉන්න එක. ඒක විදර්ශනා කරන විදිය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණය තුලින් ප්‍රකටව පැහැදිලි කරන්නේ. පංච උපාදානස්කන්ධේ උපාදානය අයින් කරලා පංචස්කන්ධය ඇති වෙලා නැති වෙලා යනකොට මේක ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි මෙතන තියෙන්නේ කියලා අනිත්‍යයි ඇති වෙනවා නැති වෙනවා නම් අනිත්‍යයි ඇති වෙන්නේ නැති වෙන එකක් උපාදානය කරගත්තොත් දුකයි එහෙම එකක් උපාදානය කරගන්න ඕනේ නැහැ ඒක සුදුසු නැහැ ඒ නිසා මේ බඳු ලෝකයක් මම මගේ ආත්මය කියලා අල්ලන්න බෑ කියලා දැනගන්න. එතකොට අර උපාදානීය වශයෙන් පොදුවේ හරි යන්තම් හැඟීමක් තිබ්බනම් ඒකත් ගැලවිලා යනවා. ඒකට අපි කියන්නේ මොකද්ද? අස්මිමානේ. ඒකත් අයින් වෙලා යනවා. අන්න එතන තමයි ලෝකේ සැබෑ සුඛය සම්මත වෙන්නේ. එතන පින්වත්නි ඒ සැපයට අභියෝග කරන්න දෙයක් නැහැ. අර සාමාන්‍ය ලෝකේ සම්මත කරගත් සැපේ අභියෝගය කරන්න විපරිණාමේනවා පිටිපස්සේ. උඹ ඔය සැප පස්සේ ලුහු බැන්දට පස්සේ විපරිණාමී ඉදිරිය අනිත් පැත්තට හැරෙනවා කියලා හොයා විපරිණාමේනවා පිටිපස්සේ. විපරිණාමයටපත් වෙනකොට අර සුඛ ආස්වාදයේ බලාගෙන ඉද්දි ඉතිරි නැතුව නැති වෙලා යනවා. එතකොට ඉතින් අනේ මට මොකද්ද උනේ කියලා පපුවට අත් දෙක ගහ කෑ ගහන මට්ටමට ශ්‍රාවකයා පෙළඹෙනවා. එතකොට මේ සංකත ධාතුවට පෙම්බඳින්න එපා. අසංකත ධාතුවට පෙම්බඳින්න. සකස් වෙච්ච ලෝකයකට පෙම්බැන්දට හරියන්නේ ඒ පෙම පවත්වන්න බෑ. අසංකත ධාතුවට යම් ශ්‍රාවකෙක් පෙම්බැන්දොත් නිබ්බාණය කෙරෙහි ප්‍රේම මාත්‍රයක් හදාගත්තොත් ඒ ප්‍රේම මාත්‍රය තුල යා ස්ථාවර වුණොත් අවබෝධය කරා යනවා. ඒ බඳු අවබෝධයක් කරා යන්නට මේ උතුම් දේශනා උපකාර වේවා කියලා අපි